බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवतान् सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदम् धम्मश्रवण कालो अयं वदन्ताम् ධම්මස්සවන කාලෝ අයං බදන්තාං ධම්මස්සවන කාලෝ අයං බදන්තාං නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ හියුස්ටන්හි මෙත්තා විහාරයේ සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අද මේ සෙනසුරාදා සන්ධ්‍යා යාමේ සිදු කෙරෙන ධර්ම දේශනාවට හුම්කන් දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. තින් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අපි අවසර ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේට වන්දනා කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. විශේෂයෙන් වැඩ සිටින ස්වාමින් වහන්සේලාටත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ කරන නාමල් මහත්මයා ප්‍රධාන හැම දෙනාටම ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාව අප මෙලෙස ආරම්භ කරනවා. අප මේ පින්තුන්ට කලින් ධර්ම දේශනාවක් කළා ඔබට මතක ඇති. අප සඳහන් කළා යම්කිසි කෙනෙක් අපෙන් ඇහුවොතින් අපේ ආගම මොකක්ද නැත්නම් අප පිළිපදින දර්ශනය මොකක්ද? ඒ දර්ශනයේහි හරය සාරාංශය මොකක්ද කියලා පවසන්න කියලා කිසියම් කෙනෙක් සඳහන් කළොතින් අපට අපි මොකක්ද දෙන උත්තරේ කියලා ඔබෙන් ප්‍රශ්න කළා. මේ අවස්ථාවේදී අපි විස්තර කළා කොහොමද අපට ඒක විස්තර කරන්න පුළුවන් කියලා. අන්න ඒ කරුණම තමයි අද අප දිගුවක් ලෙස අද ධර්ම දේශනාවටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ අතිශය දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සදහම් පණිවිඩය අප නිවැරදිව තේරුම් ගත යුතුයි. අන්නේ ධර්ම දේශනාවේ හරය එක ගාථාවකින් බුදුහාමුදුරෝ දේශනා කරනවා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. සියලු පව් නොකිරීමත් කුසල් දහම් සිදු කිරීමත් සිත පිරිසුදු කිරීමත් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මේක අපිට කෙටියෙන් උත්තරයක් විදියට කෙනෙකුට පවසන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. අපේ හැම ප්‍රකාශ කරාම ධර්මය ගැන දන්නේ නැති කෙනෙක් අපෙන් අහන්න පුළුවන් කොහොමද සිත පිරිසුදු කරගන්නේ කියලා. එතකොට අපිට තව දුරටත් විස්තර කරන්න වෙනවා කොහොමද හිත පිරිසුදු කරගන්නේ කියලා. එතකොට හිතට එන අකුසල දහම් වලින් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ප්‍රධාන අකුසල මූලයන්ගෙන් සපුරා සිත නිදහස් කරගන්නේ කොහොමද? නැත්තම් සක්කාය දිට්ඨි ආදී
සංයෝජනයන්ගෙන් සම්පූර්ණව හිත නිදහස් කරන්නේ කොහොමද කියන එක ගැන අපට විස්තර කරන්න වෙනවා. අපිට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් ලෝභය දුරු කරන්න දන් දෙන්නට පුළුවන්. රාගය දුරු කරන්න අසුභය වඩන්න පුළුවන්. ඊළඟට ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩන්න පුළුවන්. මෝහය දුරු කරන්න ධර්ම ශ්‍රවණය නැත්නම් සතිපට්ඨානය එහෙමත් නැත්නම් අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් කියලා අපට පැහැදිලි කරන්න පුළුවන්. මේකත් උත්තරයක් විදිහට දෙන්න පුළුවන්. එහෙත් මීටත් වඩා තවත් ඊටාම සියුම් විදියට බුදුදහමෙහි අර්ථය අපට පැහැදිලි කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මා ලෝකෙට දේශනා කරන්නේ කාරණා දෙකයි කියලා. අතීතයේ දැනුත් මතුවටත් මා ලෝකට කරුණ දෙකයි දේශනා කරන්නේ කියලා බුදුහාමුදුර පැහැදිලි කරනවා. මොනවද ඒ කරුණ දෙක? දුක දුකෙන් නිදහස් වීමත් පමණයි කියලා. දුක කියන්නේ මොකද්ද? ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පැහැදිලි කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍යය. දුක කියනකොට දුකට හේතුවත් දුක නැති කිරීම කියනකොට දුක නැති කිරීමත් දුක නැති කරන මාර්ගයත්. මේක හතරක් විදිහට විස්තර කරන්න පුළුවන්. එතකොට ඊළඟට අපට විස්තර කරන්න වෙනවා දුක කියන්නේ මොකද්ද කියලා. එතකොට දුක කිව්වහම සාමාන්‍යයෙන් අපි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් අප සඳහන් කරන දුකක් තියෙනවා. ඒ දුක ක්‍රමයෙන් ගැඹුරට යන විග්‍රහයකුත් තියෙනවා. ඉතින් පින්නතුනි අපේ ජීවිත බොහොම වටිනා ජීවිත. ඇයි එහෙම අපි කියන්නේ? අපි මේ ජීවිතය ලබා ගත්තේ සසර හුඟක් පින් කළා. ජීවිතයක් ලැබුව විතරක් නෙවෙයි පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා. ලැබිච්ච අවස්ථාවේදී සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුවා. සම්බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහේ වටා පිටාවක් පරිසරයක් අප ලැබුවා. ඊට සුදුසු විදියට හොඳ බුද්ධියක් අපිට තියෙනවා. මේ සියල්ලක්ම එක්තැන් වෙච්ච අවස්ථාව සලකන්නේ ෂණ සම්පත්තිය කියලා. මේ ෂණ සම්පත්තිය ලබාගත් අවස්ථාව පින්නතුනි මේ ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් ඉතාම දුර්ලභ අවස්ථාවක්. ෂණ සම්පත්තිය කෙනෙක් ලැබුවා නම් ඒ කෙනා කොච්චර දුප්පත් තැනක ඉපදුනත් උපතින් කොයිතරම් අවාසිදායක කෙනෙක් වුණත් ඔහුගේ කන් දෙක ඇහෙනවා නම් ඔහුට හොඳ බුද්ධියක් තියෙනවා නම් ඔහුගේ අත් දෙකත් පා දෙකත් නැති වුණත් ඔහු ඊටාම දිලිඳු ගෙදරක ඉපදුනත් ඔහුට මේ ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා නම් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටාපිටාවක් එය හොඳට නුවණින් තේරුම් ගන්නට පුළුවන් බුද්ධියක් Tamanට තියෙනවා නම් අන්නේ තැනත්තා පින්නතුනි රජමාලිගාවක රජකුමාරයෙක් වශයෙන් ඉපදිලා ෂණ සම්පත්තිය නොලබපු කෙනෙකුට වඩා වටිනවා. ඔබ ඇතැම් විට රජමාලිගාවකට ගියාම යුරෝපේ වෙන්න පුළුවන් නැත්නම් ආසියාවේ වෙන්න පුළුවන් නැත්නම් බටහිර තියෙන ජනාධිපති මන්දිරයක් වගේ තැනක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ දැක්කම ඔබට හිතේ යන්නේ මේ වගේ තැනක මටත් ඉපදෙන්න තිබුණා නම් මේ වගේ නායකයෙක්ගේ රාජ්‍ය නායකයෙක්ගේ නැත්නම් රජතුමෙක්ගේ දේවියෙක්ගේ දරුවෙක් ඉපදෙන්න තිබුණා නම් මට හුඟක් වටිනවා කියලා. නමුත් පින්නතුනි ඒ වගේ තැනක කෙනෙක් ඉපදුනත් මේ ධර්මයේ නොලැබුණොත් එතන නැත්නම් මේ යන්නේ අබුද්ධෝත්පාද කාලයක. ඒ විතරක් නෙවෙයි එම පුද්ගලයා මේ යන්නේ ඊටාම අන්ධකාරයක අන්තරීක්ෂ නිරය නැත්නම් අන්තරීක්ෂ කියන අවකාශයේ දැඩි අන්ධකාරයෙන් ඉපදිලා මේ යන කෙනෙක් වගේ ධර්මයේ අසන්නට නොලැබුණොත් ඉතින් එවැනි පරිසරයක් මත මේ දේශවන් වලින් ලබන උත්තරීතර දේ සමනානුත්තරීය දේ ඔබට ලබනකොට ඔබ කොයිතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා ඔබ ගැන හුඟා සතුටටපත් වෙන්න. මෙන්න මේ සතුට විසින් අපට අපේ ධර්ම මාර්ගයේ හුඟා ඉදිරියට යන්න පුළුවන්. ධර්ම මාර්ගයේ කොතෙක් දුරට ඉදිරියට යනවාද කියන එක තීරණය වන ප්‍රධාන සාධකයක් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබීමත් සුවච කියන ගුණයත් වැදගත් වෙනවා. ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහිලා තියෙනවා නම් දේශනා කරන ධර්මය අහන්නට පුළුවන් විදිහේ මනසක් අවධානයක් ඕනකමක් ඊට දේශවන් යොමු කිරීමක් තියෙනවා නම් ඒ තේරුම් ගන්නට පුළුවන් හොඳ නුවණක් තියෙනවා නම් අපිට ධර්ම මාර්ගයේ ඕනෑම දුරක් යන්න පුළුවන් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් දින වෙනවාද පිරිනවනවාද කියලා බලා ගන්න ලේසියි කියලා. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. යම් කිසි කෙනෙක් දින වෙනවාද පිරිනවනවාද කියලා බලා ගන්න ලේසියි. කොහොමද? යම් කිසි කෙනෙක් ධම්මකාමෝ භවං හෝති ධර්මයට කැමති නම් ධර්ම ශ්‍රවණය කරන්න කැමති නම් අන්නේ තැනත්තා දිනු වෙන කෙනෙක්. ධම්මදෙස්සී පරාභවෝ ධර්මයට අකමැති නම් ධර්මයට ද්වේෂ කරනවා නම් එම තැනත්තා පිරිහෙන කෙනෙක්.
මෙහෙම කිව්වහම ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ධර්ම ශ්‍රවණය කරන හැමදෙනාම දිනු වෙනවද කියලා අහන්න පුළුවන්. එතෙන්දී පින්නොත් අපි හුඟා කල්පනාකාරී වෙන්නට ඕන. ධර්මය අහන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඒ විවිධ බලාපොරොත්තු සඳහාන්නේ. නමුත් සැබෑ ලෙසම කෙනෙක් දිනු වෙන්නේ ආධ්‍යාත්මික දිනු වෙන්නේ ඒ තැනත්තා කොයි ආකල්පයෙන් බණහනවාද කියන කාරණය මත. ස්වාමීන් වහන්සේලාට උදව් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. විහෙර විහාරස්ථානට අනුග්‍රහ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් නුවණින් බලන්නේ කී දෙනෙක් නම් දහමෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවද කියලා. ඇයි ඒ බොහෝ දෙනාට ඒ ප්‍රතිලාභය ලබා ගන්න බැරි වුනේ? වෙනුතුනි මෙන්න මේ ධර්මයට කැමැත්ත තිබුණත් ඒ කැමැත්ත මොකටද තියෙන්නේ කියලා හරියට අවබෝධ කරගෙන නැහැ. අප ධර්ම ශ්‍රවණය කරනකොට අපි තේරුම් ගන්නට ඕන මේ අහන ධර්මයෙන් මගේ ලෝභ, ද්වේෂ, මෝහ කොයිතරම් අඩු වෙනවද? මට කොච්චර දුකෙන් නිදහස් වෙන මේ අනුශාසනාවෙන් උපදෙස් දෙනවද? මෙන්න මේක අහන්නට පුළුවන් මානසිකත්වයකින් තමයි බණ අහන්නට ඕනේ. ස්වාමින් වහන්සේ කෙනෙක් ඇසුරු කරත්, විහාරස්ථානයක ලොකු පින්කමක් කළත්, පන්සලකට අනුග්‍රහ දක්වුවත් ඔබ මේ හැම දෙයක්ම කරන්නේ හරියට ධර්මයේ තේරුම් අරගෙන දුකේ නිදහස් වෙන්න ඕන කියන ආකල්පයෙන් කියන හැඟීම ඔබේ සිතෙහි නිරතුරුව තියෙනට ඕන. එහෙම නැත්නම් ඔබට පින්කම් වලින් සුගතිගාමී වෙන්න පුළුවන්. හුඟක් කීර්තිය ලබන්න පුළුවන්. නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත් ලබන්න පුළුවන්. ඒව නොලැබී යන්නේ නැහැ. නමුත් පින්වතුනි දුකෙන් නිදහස් වීම කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. හිතට එන රාග ආදී කෙලෙස් දහම් විශේෂයෙන් අවිද්‍යාවෙන් සිත මිදෙන්නට නම් අප කරන හැම දෙයක්ම තෘෂ්ණා දෘෂ්ටි මාන්න දුර වෙන විදියට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් දුර වෙනසේ දර්ශනයක් ලබා ගැනීම සඳහායි අප ඒ සියල්ලක්ම කළ යුත්තේ. අන්න එතෙන්දී බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීමක් තමයි අද අප සාකච්ඡා කරන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව. අද අපේ මාතෘකාව වුණේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුත්ත නිකායෙහි මහා වග්ගයේ එන සත්‍ය සංයුත්තේ ඇතුළත් ගාථාවක්. ආසවක්ඛය සූත්‍රය. ආශ්‍රවංශය කිරීම පිළිබඳව දැක්වෙන සූත්‍රයයි අද අප තේමා වශයෙන් තෝරාගත්තේ. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවණං කහං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි මම ආශ්‍රවයන්ගෙන් ඡේ කිරීම දේශනා කරන්නේ පනවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. කුමක් දකින්න කෙනාටද කුමක් දන්න කෙනාටද? මේ දුකයි, මේ දුකට හේතුවයි, මේ දුක නිරෝධයයි, මේ දුක නිරෝධ කරන මාවතයි. නැත්තම් මෙන්න මේක තමයි දුක්ඛ සත්‍යය, මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය, මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍යය, මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්න කෙනාට, දකින්න කෙනාටයි ආශ්‍රවයන්ගෙන් ඡේවීම පනවන්නේ කියලා බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා. මෙතෙන්දී ඔබට හිතෙන්න පුළුවන් ඔබ කුඩා කාලේ පටන්ම දුක ගැන අහලා තිබුණා. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා අහලා තිබුණා. දුක නිරෝධ කිරීම, තෘෂ්ණාවේ නිරෝධය, රහත් භාවය, දුක නිරෝධය, නිවන කියලා ඔබ අවබෝධ කරගෙන හිටියා. දුක නිරෝධ කරන මාවත ආරස්ණික මාර්ගය කියලා ඔබ තේරුම් අරන් හිටියා. පින්වතුනි බලමු අපේ දැනුම කොයිතරම් නිවැරදිද? අපි ලබාගත්තා වූ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කොයිතරම් දුරට පරිපූර්ණ අවබෝධයක්ද කියලා අපි ගැනම හොඳට විමසලා බලමු. දැන් මුලදී බුදුහාර දේශනා කරනවා කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මානේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා ධම්මචක්ක සූත්‍රය ඇතුළේ සූත්‍ර දහම් රැසක ප්‍රධාන තේමා විදිහට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මෙතෙන්දී ඔබට නිතර පුරුදු පාඩයක් තියෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පේ සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡ නලබති තංපි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. බලන්න පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තොත් ඔහුට අනිත් සත්‍යනොත් අවබෝධ වෙනවා. දුක්ඛ සත්‍ය අවබෝධ වුණොත් එතනත්තාට දුක්ඛෝපනිසහ සද්ධා කියපු ආකාරයට බුදුහාමුදුරන්ගේ අවබෝධය පිළිබඳ බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වුණොත් කෙනෙකුට දැඩි වීරියක් ඇති වෙනවා. දුකෙන් නිදහස් වීම සඳහා අවශ්‍ය සියලුම දේවල් කරනවා කියලා. පින්නතුනි බලන්න ඔබ ජීවිතේ හුඟක් දුක් විඳලා තියෙනවා. ලෙඩ දුක් වලට පත් වෙලා තියෙනවා. මහලු වීමේ දුක විඳිනවා ඇති. ඔබේ ළඟම ඥාතීන් මිය ගිහපු දුක් විඳලා තියෙනවා. ඊටාම ප්‍රියමනාපය මිය ගිහපු අවස්ථාවලදී ඔබ අප්‍රමාණව අඬල වැළපෙලා තියෙනවා.
බලන්න පින්නුතුනි ඒව දැකලා ඔබට මේ ධර්මයේ හැසිරෙන්න කියලා වීරියක් හටගත්තද? මේ දුක ඔබ දකිනකොට ඔබට දුක්ඛ සමුදය තේරුණාද? මේ දුක විඳිනකොට ඔබ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඔබට පැනවුණාද? හොඳට විමසලා බලන්න. පින්නුතුනි අපි බොහෝ විට හිතන්නේ දුක් විඳිනකොට දුක තේරුම් ගන්නවා කියලා. දුක් විඳිනකොට සාමාන්‍ය අපි කියන මේ ලෙඩවීම, මහලු වීම, ප්‍රිය විප්‍රයෝග ආදී දුක් විඳිනකොට දුක තේරෙනවා නම් එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට දුක් විඳිනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නිවන් දකින්න ඕන. අනිත් කාරණය තමයි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරපු අය හිටියා. යස කුල පුත්‍රයා, අනුරුද්ධ හාමුදුරුවෝ මේ වගේ ස්වාමීන් වහන්සේලා ඊටාම සුඛෝපභෝගී ජීවිත ගත කරපු අය. විශේෂයෙන්ම යස කුල පුත්‍රයා, අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ නැත කියන වචනේවත් අහපු නැති කෙනෙක් ජීවිත කාලෙම. ඒ තරම් සුඛෝපභෝගී ජීවිත ගත කරපු අය. එතකොට ඒ ඇත් මේ දුක අවබෝධ කරගත්තා. එතකොට අපට හිතෙන්නේ දුක් විඳොත් තමයි දුක අවබෝධ කරගන්න වෙන්නේ කියලා. එහෙනම් පින්තුනි දුක් විඳින්න අවශ්‍යද දුක අවබෝධ කරගන්න? මේකත් හොඳට මතක තියාගන්න. අපි මේ කරුණ ඉදිරියට තව විස්තර කරනවා. අනිත් කාරණේ තමයි ඔබ දන්නවා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මනකොටම උන්වහන්සේ ලෙඩවීම ගැන දැනගෙන තිබුණා. මහලු වීම මරණය අසා දැනගෙන තිබුණා. මේ කාරණා පිළිබඳව කිසියම් අවබෝධයක් බුදුහාමුදුරන් තිබුණා. බෝසත්යන් වහන්සේට තිබුණා. එහෙම අවබෝධයක් තියාගෙන එදා ජයශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වෙච්ච සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ භාගතුන් වහන්සේ පසුව සඳහන් කරනවා පොබ්බේ අනුනසුසීසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා. මහණෙනි මට පෙර නොයසු විරු ධම්ම අවබෝධයක් ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. කලින් නොයසු විරු ධමයක් අවබෝධ කළා කියලා. I realized something that I hadn't heard before. I understood something which is very important that I never had heard. මෙන්න මෙහෙම බුදුහාඳුර සඳහන් කරනවා නම් අපට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා එහෙනම් අර කලින් අහලා තිබිච්ච ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය මේ වගේ කාරණාවට වඩා අලුත් දෙයක් බුදුහාඳුර අවබෝධ කරගත්තා නේද කියලා අපට ඒක දැනගන්න ඕනකමක් කුතුහලයක් ඇති වෙන්නට ඕන. පින්තුනි මේ කරුණ ටික මා සඳහන් කළේ අද අප දුක කියලා යම් කිසි දෙයක් තේරුම් ගන්න තියෙනවා නම් අප අද දුකට හේතුව, දුක නිරෝධය, දුක නිරෝධ කරන මාර්ගය කියන එක ගැන යමක් අහලා තියෙනවා නම් ඊට වඩා සුවිශේෂ දෙයක් ත්‍රිපිටකය තුලින් අසා විමසා දැනගන්න ඕන කියන හැඟීමක් ඔබට ඇති වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය ලෙස ජාතිපි දුක්ඛ ආදී කාරණා දේශනා කළා තියෙනවා. කෙටියෙන් උන්වහන්සේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියලා දේශනා කළා. මේ දේශනා බුදුරජාණන් වහන්සේ බොහෝ විට සිද්ධ කළේ නුවණ හුඟක් දියුණු කරපු උද්ගටිතඥ පුද්ගලයන්ට. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මුඛයේ දකින්නට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය හුඟක් දියුණු කරපැත්තෝ තමයි බුදුරජාණන් වහන්සේට බොහෝ විට දාමුණ ගැහුණේ. එම ආයත මේ කාරණේ කෙටියෙන් දේශනා කරනකොට මොහොත තේරුණ දුක සත්‍ය කියන්නේ මොකද්ද කියලා. නමුත් අද ඉන්න අපට පිනුතුනීට වඩා ධර්ම දේශනා අහන්නට වෙනවා, වඩා ගැඹුරු ධර්ම කාරණා වෙත ළඟා වෙන්නට අපට සිද්ධ වෙනවා. මෙන්න මෙතෙන්දී අපට ඊටාම පැහැදිලිව වැටහෙන කාරණයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය පිළිබඳව යමක ප්‍රකරණයේ සත්‍ය සංයුත්තේ සඳහන් වෙන කාරණයක් අපට ඉස්මතු කරගන්න සිද්ධ වෙනවා. අප මුලින් සඳහන් කළා චතුරාර්ය සත්‍ය එක කාරණයක් අවබෝධ කරගත්තත් අනිත් කාරණා අවබෝධ වෙන්න ඕන කියලා. දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ තුලින් ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕන. ශ්‍රද්ධාව නිසා දැඩි වීරියක් හටගෙන මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕන කියන ආකල්පය උනන්දුවක් ඇති වෙනවා කියලා අපි සඳහන් කළා. එහෙනම් අද අප ශ්‍රවණය කරන මේ ධහම තුලින් ඒක ලැබෙනවාද කියලා අපි විමසා බලන්නට ඕන. පින්නතුනි මෙන්න මේ සත්‍ය යම කියන කාරණේ අපේ බුද්ධිය විවර කළ දෙන කාරණයක් වෙනවා. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. එහිදී විස්තර වෙනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං. යන් සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච කියලා. පින්වතුනි මෙන්න මේ පාඩේ අපේ ජීවිතයට ඊටාම වටිනා ධර්ම පාඩේ බවට පත් වෙන්නට ඕන. අපි ධර්ම මාර්ගයේහි
කොයිතරම් දුරට ඉදිරියට යනවද? නැත්නම් අපේ සංසාර චක්‍රයේ සාමාන්‍ය පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර සකස් කරමින් සාමාන්‍ය ලෝක යන විදිහ අනුසෝතගාමී මගක් ගිහිල්ලා සංසාර චක්‍රය තුල මෙහාට මෙහාට කරකැවෙනවද? නැත්නම් සැබෑ ලෙසම සංසාර චක්‍රේ නිදහස් වන ආකාරයට අවිජ්ජායත්වයේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමට යනවද කියන මෙන්න මේ මන්සන්දිය සංදිස්ථානීය තීරණය වෙන ස්ථානෙ මෙන්න මෙතන. නැත්නම් මේකට කියනවා ටර්නින් පොයින්ට් එක කියලා. අපට සසර ගමනේදී අප තවදුරටත් යන්නේ සසරටමද සසරින් නික්මෙන පටිසෝතගාමී මාර්ගයටද උඩුගම් බලා යන දහමකටද නැඹුරු වෙන්නේ කියන එක තීරණය කරන ස්ථානය. මේ පාලි පාඨය අපි තේරුම් ගන්න උත්සාහ කරමු. මුලින් සඳහන් කරනවා බුදුහාමුදුර දුක්ඛ සත්‍ය කියලා කියන මොකද්ද කියලා. එහිදී විස්තර වෙනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං ඨපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං. යම් කිසි කායික දුකක් විඳිනවා නම් නැත්නම් චේතසික දුකක් විඳිනවා නම් මේ කයින් සහ සිතවිලි වලින් විඳින දුක් වලට අමතරව යම් කිසි දෙයක් වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒ දෙයයි දුක්ඛ සත්‍ය කියලා. දැන් මෙහෙම කිව්වහම ඔබට හිතෙයි අපි කායිකව විඳින දුක් මානසිකව විඳින දුක් හැර වෙනත් දුකක් තියෙනවාද කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම තියෙනවා පින්තුනි. ඊළඟට සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච. අපි යම්තා කායිකව මානසිකව දුක් විඳිනවා නම් ඒ සියල්ලම දුකක් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. මේක තමයි ධම්මචක්ක සූත්‍රය ආදී බොහෝ සූත්‍රවල විස්තර කරන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් සඳහන් කරන මේ කාරණා දුකකුත් වෙනවා දුක්ඛ සත්‍යකුත් වෙනවා. එතකොට මෙතෙන්දි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා හැම දුකක්ම ලෙඩවීම, මහලුවීම ආදී හැම දුකක්ම දුකකුත් වෙනවා දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි දුක නොවන දුක්ඛ සත්‍යකුත් තියෙනවා. කායික දුකක්, චේතසික දුකක් නොවන යමක් වෙනවා නම් ඒකත් දුකක් කියලා කියනවා. මෙන්න මේක මොකද්ද කියලා අපි පුළුවන් තරම් ධර්ම දේශනාවලදී විමසා දැනගන්නට ඕන. මෙන්න මේක හොයාගෙන යද්දී අපට මුණ ගැහෙන තැනක් තමයි ත්‍රිපිටකයේ කුද්දක නිකායේ පටිසම්භිදා මාර්ගයේ තියෙන චර්යානානත් ඥානය. මේ චර්යානානත් ඥානෙදි විස්තර වෙනවා එක්තරා කාරණයක් විඥාන චර්යා කියලා. විඥාන චර්යා කියලා කියන්නේ අපට අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට මුලින්ම ලැබෙන අවබෝධය. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, සිතට අරමුණක් එනකොට මුලින්ම ලැබෙන අත්දැකීම. මේ අත්දැකීමට කියනවා විපාක මට්ටමේ අත්දැකීමක් කියලා. මේ අත්දැකීම කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේ අත්දැකීම උපේක්ෂා මට්ටමේ අවබෝධයක්. මේක පිරිසිදු මට්ටමක් කියලා කියනවා. මේක දුකක්වත් සැපක්වත් නෙවෙයි කියලා කියනවා. එතකොට මේ මුලින්ම ලැබෙන අත්දැකීම ඊටාම සියුම් අත්දැකීමක්. ඒක හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ මුලින්ම ලැබෙන අත්දැකීමෙන් අපට කිසියම් රූපාදී අරමුණක් ගැන පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒක ඊටාම පැහැදිලිව දැක්වෙනවා ධර්මයේහි. විභංගාපකරණේ ඥාන විභංගයේදී පැහැදිලි කරනවා න පංචහි විඥානේහි කේනච ධම්මා පටිවිජානාති කියලා. අපේ චක්වාදී විඥාන තුලින් කිසියම් දෙයක් ගැන පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අඤ්ඤතර අබිනිපාතමත්තා කියලා. ඉන්ද්‍රියට අරමුණ පතිත වීම පමණයි කියලා. අපිට ලැබෙන අවබෝධය තාම සියුම් අවබෝධයක්. එතෙන්දී සංඥා, වේදනා ආදී අනිත් ස්කන්ධත් හට ගන්නවා. ස්කන්ධ පංචකයක් හටගත්තට ඒක ප්‍රාථමික මට්ටමේ අවබෝධයක්. ඒ පිළිබඳව අපි පරිපූර්ණ අවබෝධයක් ලබන්නේ ඒ අතීත කර්ම විදියට ලැබිච්ච විපාක ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච තැනදී. ඇස හටගත්තනම් ඇස රූපේ, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා මේවා හටගෙනව නිරුද්ධ වෙලා ඊට අදාළ වූ මනෝ ධාතුවත්, ඊට අදාළ වූ විපාක මනෝ විඥාන ධාතුවත් මේ සියල්ලකම හටගෙනව නිරුද්ධ වුණාට පස්සේ තමන් වර්තමානයේ ඉන්න මානසිකත්වයේ අනුව අවිද්‍යාවෙන් ඉන්නවද, විද්‍යාසහගතව ඉන්නවද, නැත්නම් සිහියෙන් නෝනින් ඉන්නවද නැද්ද කියන කාරණය මත ඊළඟට අපි නැවත නාම රූප දෙක හට ගැනීම වශයෙන් තමයි අපි යමක් ගැන අවබෝධයක් ලබන්නේ. ලබන විතරක් නෙවෙයි මේ අප යමක් ගැන ඔබ දැන් මේ මොහොතේ පේන රූපය වෙන්න පුළුවන්. ඒ රූපය ගැන අපි තේරුම් ගන්නකොට ඔබ මේ මොහොතේ යන ශබ්දය වෙන්න පුළුවන්. ඒ ශබ්දය ගැන තේරුම් ගන්නකොට අර මුලින් ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? ධර්මයට අනුව ගැඹුරින් බලනකොට
අර මුලින්ම ලැබෙන විපාක මට්ටමේ ස්කන්ධ පංචකය මේකට තමයි කියන්නේ පබාස්සර මිදම් බික්කවේ චිත්තං කියලා. එතන තියෙන ස්කන්ධ පංචකයේ විඥානය තමයි ප්‍රබාස්සර විඥානය කියලා කියන්නේ. නමුත් දැන් අපිට මේ මොහොතේ තියෙන විඥානය අවිද්‍යාව සාගතව තියෙන විඥානය ඒක ප්‍රබාස්සර විඥානයක් නෙවෙයි. ඒක අවිද්‍යාව මිශ්‍ර වෙච්ච එකක්. ඒක අවිද්‍යාව සහිත විඥානයක්. ඒක විඥාන උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක අපි උපාදාන කරගෙන ඉන්නේ. නමුත් මුලින් ලැබෙන අත්දැකීම දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අන්න ඒ දුක්ඛ සත්‍ය ප්‍රහීන කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. සාමාන්‍ය කෙනෙක් හිතන් ඉන්නේ දුක දුරු කරන්න ඕන කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයයන් කියලා. අර මුලින්ම ලැබෙන අත්දැකීම පිරිසිදු දැනගන්න කියලා දේශනා කළේ. එතකොට මුලින්ම පහළ වෙන ඇස, රූපය, චක්කු විඥාන ආදී කරුණු පිරිසිදු දැනගන්න කියලා කිව්වේ. එය පිරිසිදු දැනගත්තනම් ඊට පස්සේ අලුතෙන් හටගන්න කර්ම තුලදී අපි විද්‍යාසහගතව ඉන්නෝ නව කර්ම සකස් නොකරන මට්ටමට අපි ප්‍රඥාවෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය හරියට අවබෝධ කරගත්තා නම් ඔහු දන්නවා මේක අවබෝධ කර නොගත්තොත් ලෝකයට ඇලෙනවා, ලෝකයේ තමන්ගේ කියලා ගන්නවා, දුක්ඛ සමුදය හට ගන්නවා. ඒක පිළිබඳව අවබෝධයෙන් හිටියොත් දුක්ඛ නිරෝධයට යනවා. ඒක නිරෝධ කරන්න තියෙන මාර්ගය ආරෂ්ඨික මාර්ගය නැත්නම් සතර සතිපට්ඨාන නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව කියන මේ හතර ගැනම අවබෝධයක විතර හොට හට ගන්නවා. මේක තමයි පින්නතුනි බුදුදහමක තියෙන අසිරිය. මේ කරුණ ඔබ නැවත නැවතත් අසල තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං කියලා. එතකොට දැන් අපි මේ මොහොතේ විඳින දුකක් තියෙනවා නම් දැන් මේ මොහොතේ අපිට තියෙන ඇස කියලා කියන්නේ අර නිරුද්ධ වුණාට පස්සේ තියෙන ඇස. එතකොට බුදුහාමුදුරුවෝ ඇස ප්‍රහීන කරන්න කියලා කිව්වා. රූපය ප්‍රහීන කරන්න කියලා කිව්වා. චක්කු විඥානය දුරු කරන්න කියලා කිව්වා. ඇස ගිනිගෙන තියෙන දෙයක් කියලා දේශනා කළා. රූපය ගිනිගෙන තියෙන දෙයක් කියලා දේශනා කළා. චක්කු විඥානය ගිනිගෙන තියෙන දෙයක් කියලා දේශනා කළා. ඒ දේශනා කළේ කොයි ඇසද? කොයි රූපයේද? කොයි චක්කු විඥානයේද? හොඳට අවධානයෙන් ඉන්න පිනතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඇස ඔබලාගේ නෙවෙයි ඇස දුරු කරන්න. රූපේ නුඹේ නෙවෙයි රූපය දුරු කරන්න. කන නුඹේ නෙවෙයි කන දුරු කරන්න. ශබ්දය දුරු කරන්න කියලා මේ ආදී ඇස් කන ආසාදී ඉන්ද්‍රිය, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන, චක්කු සංපස්ස ආදී ස්පර්ශ මේව සියල්ලක්ම දුරු කරන්න මේ සියල්ලක්ම ගිනිගෙන තියෙන දේවල් කියලා දේශනා කළා. ඒ දේශනා කළේ මොන දේද? අර මුලින්ම තියෙන විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේද නැත්නම් අලුතෙන් හටගන්න විඥානයේද? පින්නතුනි අර මුලින්ම තියෙන ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා බුදුහාම දේශනා කළේ නැහැ. එදා ಭಾರತ ජන සමාජයේ බොහෝ දෙනෙක් හිතන් හිටිය අර මුලින්ම තියෙන ස්කන්ධ පංචකය දුරු කරන්න ඕන කියලා. ඒ නිසා තමයි ඔබ අහලා තියෙන විට ඉන්ද්‍රිය භාවනා සූත්‍ර වෙන තැන්වල දේශනා කරන්නේ අර උත්තර කියලා මානවකයේ සඳහන් කළ ඔහුගේ ගුරුවරයා වන පාරසරිය බ්‍රාහ්මණය සඳහන් කරන්නේ ඇසින් රූප නොබලින්න කනින් ශබ්ද නොඅසයින් ආදී ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වසාගෙන ඉන්නේ ඔහුගේ ගුරුවරයා සඳහන් කරන්නේ කියලා ඉන්ද්‍රිය භාවනා විදියට. බුදුහාමුදුරුවෝ සඳහන් කළා එහෙමනම් උපතින් අන්ධයි බිහිරයි භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් වෙන්න ඕන නේද කියලා. බුදුහාමුදුරුවෝ කරුමත කළේ නැහැ. අපට අර මුලින්ම ලැබෙන ස්කන්ධ පංචකේ විපාක මට්ටමේ ස්ථානයක් ඒක දුරු කරන්න ඕනේ නැහැ. ඇස් දෙක පියාගෙන නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඇස් දෙක නැති කරගන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නයි දේශනා කළේ. ඒක පිරිසිදු දැනගන්න ඇලේ දේශනා කළේ. ඒ මුල් ස්කන්ධ පංචකේ පිරිසිදු දැනගත්තොත් ඔහු දන්නවා දැන් මේ වෙලාවේ ඔබ අත්විඳින්නේ ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් කියලා දකිනකොට ඒ දකින්නේ මනෝ විඥාණයෙන් මේ දකින මනෝ විඥානයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් කියලා දැනගත්තොත් ඔබ හැම වෙලාවෙම රූපෙන් නිදහස් වෙලා ඉන්නේ. මේක තේරුම් ගන්න දුක් විඳින්න ඕනේ නැහැ පිනතුනි. දුක්ඛෝපනේසා සද්ධා කියන්නේ මේකයි. දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත් ශ්‍රද්ධාව හටගන්නේ. මෙන්න මෙතෙන්ට තමයි සැබෑ ලෙසම සද්ධාති තථාගතස්ස බෝධින් කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව අවබෝධය විශ්වසනීයත්වය ඇති වෙන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ මෙන්න මෙතෙන්ට කියලා. මෙතෙන්ට ශ්‍රද්ධාව ඇති වුණොත් එම් පින්නොත්නේ අපේ ජීවිතවල සැබෑ වෙනසක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච. අපි අද විදින කායික චේතසික දුකක් තියෙනවා නම් රූපය මත හිත බැසගෙන අවිද්‍යාසගතව අවිද්‍යාවච්ඡ සංඛාරා පදනමින් යම් කිසි දුකක් විඳිනවා නම් අද අපි මේ විඳින ඇස රූපේ චක්කු විඥානය කියන එක නව කර්ම විදියට අලුතෙන් හට ගන්න කර්මය.
ඒක දුකකුත් වෙනවා, ඒක දුක සත්‍යකුත් වෙනවා. ඇයි එහෙම දේශනා කරන්නේ? ඒක දුකක් බව අපි කොහොමද දන්නව? ලෙඩවීම, මහලු වීම, මරණය ආදී දේවල් දුක කියන එක අපි කොහොමද දන්නව? ඊළඟට බලන්න ඕනේ ඒකට දුක සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට දුක සත්‍ය කියලා කියන්නේ? මේ දුක හටගත්තේ මේ ඔබට පේන රූප ශබ්ද ආදී මේ වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට, කැමති දේ නොපවතිනකොට, අකමැති දේවල් ලං වෙනකොට ඇයි ඔබට දුක හටගන්නේ? දුක හටගන්නේ ඒ පිළිබඳ අනවබෝධයෙන් අර මුල් ස්කන්ධ පංචකයේ පාදක කරගෙනමයි මේ අලුත් දුකක් හටගන්නේ. ඒ නිසා අර මුල් දුක්ඛ සත්‍යයෙන් බැහැර දෙයක්වත් නෙවෙයි මේ අද විඳින දුක. ඒ නිසා අප අද විඳින දුක, කායික දුක්, මානසික දුක් කියන මේවා දුක්ඛ සත්‍යයක් කියලා කියනවා. මේක හොඳට විමසීමෙන් ඉන්න පින්නතුනි. අපි නොඑක අවස්ථාවලදී මේ කාරණය පැහැදිලි කරලා තියෙනවා ඔබට. එතකොට කායික දුකක්, චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. ලෙඩවීම, මහලු වීම ආදී දේවල් ඒකට දුකක් කියලා කියනවා. ඒක කොහොමද දුකයි ලෝකෙට සාමාන්‍ය දාන දුක? ඒ වගේම දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? අර මුලින් හටගත්තු අතීත කර්ම විපාක විදියට තියෙන විඥානචර්යා මට්ටමේ තියෙන අධ්‍යක්ීම පාදක කරගෙනයි ඒ පිරිසිදු ස්කන්ධ පංචකයේ පාදක කරගෙනයි මේ නව කර්ම හටගත්තේ. දුක තමා නිර්මාණය කරගත්තේ. ඒ නිසා මේකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි හුඟක් කල්පනාකාරී වෙන්න. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම ලෙඩවීම, මරණය ආදී හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ආසවක්ඛ්‍ය ඥානෙ ලැබපු උත්තමයන් වහන්සේලා දුක්ඛ සත්‍ය අත්විඳින සිද්ධ වෙනවා. උන්වහන්සේලා දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයයන් කියපු විදිහට උන්වහන්සේලා දුක පිරිසිදු දැනගන්නවා. හැබැයි උන්වහන්සේලා දුකටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේලා පිරිනමන පානකම් ස්කන්ධ පංචකය අතීත කර්ම විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකය උන්වහන්සේලාට හිමි වෙනවා. උන්වහන්සේලා පිරිනමන පානකම් ස්කන්ධ පංචකයේ පිරිසිදු දකිමින් උන්වහන්සේලා තව දුරටත් වැඩ ඉන්නේ. නමුත් උන්වහන්සේලාට දුක ලැබෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. නමුත් හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. අපි ඊටාම සරල උදාහරණයක් කියන්නම්. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම කාර් එකක්ම ඒක කාර් එකකුත් වෙනවා, ඒක වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි. අන්න ඒ වගේ හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේ දුක්ඛ සත්‍ය දෙක වෙනස පැහැදිලිව තේරුම් ගත්තොත් අපි එදාට තමයි සැබෑ ලෙසම දුක්ඛෝපනිසා සද්ධා කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැබෑ ලෙසම ශ්‍රද්ධාව හටගෙන තමන්ගේ මුළු සර්වාංගය පුරාම වීරිය හටගන්නේ මෙන්න මේ අවබෝධයත් එක්ක. ඔහු තේරුම් ගන්නවා දුක්ඛ සත්‍ය තේරුම් නොගත්තොත් දුක්ඛ සමුදයට යනවා, ලෝකයට ඇලෙනවා. ඊට පස්සේ සංසාර චක්‍රය තුල දුක් විඳින සිද්ධ වෙනවා කියලා දකිනවා. යම් කෙනෙක් දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගත්තොත් ඔහු දුක්ඛ නිරෝධයට යනවා. ඔහුට නිරෝධගාමිනී මාර්ගය ඔහුට නිර්මාණය වෙන ඔහුට හමු වෙනවා. යම් කෙනෙක් දුක දැක්කොත් දුක්ඛ නිරෝධය දැකලා ඔහු දුක්ඛ සමුදය බැහැර කරන්න උත්සාහ කරනවා. ඔහු ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගය සම්මා දිට්ඨිය පෙරට කොට ගත්තෝ මෙන්න මේ චතුරාර්ය සත්‍ය තුල මාර්ග සත්‍යෙහි ඔහු පියවර නගන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් පින්නතුනි බලන්න සාමාන්‍ය ලෝකයේ ලෙඩවීම මරණය දකින කෙනා ඉන්න ලෝකයක් ඒ සාමාන්‍ය දුක දැඩිසයක් නොවින්දත් මේ බුදුහාමුදුර දේශනා කරපු දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම සමග මේ පුද්ගලයාගේ ඇතිවන වෙනස ඔබ ඊටාම මනමින් කල්පනා කරලා බලන්න. මෙන්න මෙතෙන්ටයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාවෙන් ලබා ගන්න ධර්මයටයි ස්වාඛාත කියලා කියන්නේ, සම්දිට්ඨික කියලා කියන්නේ, අකාලික කියන්නේ මේකයි. පින්නතුනි මේක දැක්ක මොහොතේ පටන්ම ධර්මයේ ස්වාඛාත බව මේක මනවින් දේශනා කරපු ධමයක් නේද?
මේක සන්දිට්ඨිකයි මේ ජීවිතේම පිළිපදින්න පුළුවන් ප්‍රතිඵල ලබන්න පුළුවන් දහමක් නේද? මේක අකාලිකයි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනව නේද? එන්න බලන්න කියලා ඕනෑම කෙනෙකුට හරියට අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ පෙන්වන්න පුළුවන් දෙයක් නේද කියලා මුළු ධර්මයේම ගුණ ඊටාම ලස්සනට ප්‍රකට වෙනවා මේක තේරුම් ගන්න පුද්ගලයා. ඒ විතරක් නෙවෙයි ඔහුට වහාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි වෙනවා. එහෙනම් මේ ගමන යන්න ඉක්මනටම මේ සම්මා දිට්ඨිය ඇතුළු සම්මා සංකප්ප සම්මා වාචා ආදී මේ මාර්ගෙම නේද ඉන්නට ඕන. පොඩ්ඩක්වත් මේ මාර්ගයෙන් අයින් වෙන්න හොඳ නැහැ. කුමක් කරත් සම්මා දිට්ඨිය යුක්තව සම්මා සංකල්ප ඇති කරගෙන වචනය තමන්ගේ ක්‍රියාවන් සංවර කරගෙන දැහැමි දිවි පෙවතක් ගත කරමින් මනා උත්සාහයෙන් වීරියෙන් සිහියෙන් සමාධියෙන් කාලය ගත කළා සම්මා ඥාන සම්මා විමුක්ති කරාම යන්න ඕන නේද කියන අවබෝධය තමන්ට එන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයත් එක්ක. අපි මුලින් සඳහන් කළේ පින්වත්නි දුක සත්‍ය දෙකේ වෙනස. ඊළඟට සඳහන් වෙනවා දුක්ඛ සමුදයත් සාමාන්‍ය දුක්ඛ සමුදය නිරෝධගාමිනී දුක්ඛ සමුදයත් දුක්ඛ සමුදයාර සත්‍යයත්. දුකට හේතුව කියන එක සාමාන්‍ය කෙනෙක් හිතන්නේ බාහිරින් තෘෂ්ණාව බාහිර දෙයට තියෙන තෘෂ්ණාවයි මේ දුකට හේතුව කියලා. මේ නිසා බොහෝ දෙනෙක් බාහිර බඩමුට්ටු වයින් කළ නිවන් දකින්න උත්සාහ කරනවා. අද විතරක් නෙවෙයි දා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සමහර නැත්තන් හිතුවා දුක එන්නේ බාහිර දේවල් වලින් බඩමුට්ටු ගේ දොර දරුවන්ගෙන් දේපල වලින් දුක එන්නේ නිසා ඒව ටික අත්හැරියාම හරිය කියලා හිතුවා. ඊය මුලදීම දේපල ටික අත්හැරියා, ඥාතින් ටික අත්හැරියා, දරුවෝ අත්හැරියා. අන්තිමට තමන්ගේ ඇඟේ තියෙන ඇඳුම් ටිකත් අත්හැරියා. ඕන් හිතුවේ දුක්ඛ සමුදය කියලා කියන්නේ දුකට හේතුව කියලා කියන්නේ බාහිර පේන මේ රූප, ශබ්ද ආදී දේවල් කියලා. බඩමුට්ටු කියලා. බුදුහාමුදුරු දේශනා කළේ මේ හැට පේන ප්‍රියමනාප දේවල් නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. බාහිර ලස්සන දේවල් විසිතුරු දේවල් කාමයන් නෙවෙයි. ඒවට කියන්නේ කාම ගුණ කියලා. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ හිතේ තියෙන සංකල්ප රාගයටයි රාගය කියලා කියන්නේ කෙලස් කියලා කියන්නේ. අන්න එහෙනම් ලෝකේ සාමාන්‍ය කෙනා සමුදය සත්‍ය දන්නවා. නමුත් සමුදය ආර්ය සත්‍ය දන්නේ නැහැ. ලෝකේ සාමාන්‍ය සමුදය දුකට හේතුව මොකද්ද කියන එක දන්නවා තෘෂ්ණාව කියන එක. ඔවුන් හිතන් ඉන්නේ බාහිර දෙයට තියෙන ආසාවේ දුකට හේතුව කියලා. නමුත් දුක්ඛ සමුදාය සත්‍ය කියලා කියන්නේ පින්නතුනේ බාහිර බඩමුට්ටු වල තියෙන ආසාව නෙවෙයි. ඒ ආසාව හටගන්න හේතු වෙච්ච යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගත තත්‍ර බිනන්දිනී සේයති එදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ තැන්වල ඇලීමට හේතු වන මේ නන්දි රාගය කාම වශයෙන් භව වශයෙන් මේ ආදී වශයෙන් රූප අරූප ආදී වශයෙන් ඒ ස්ථානයන් පිළිබඳව ඇලෙන මානසික ස්වභාවයයි නන්දි රාගයයි අභ්‍යන්තර තෘෂ්ණාවටයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. ලෝකේ බොහෝ දෙනෙක් හිතුවේ බාහිර දේ දුකට හේතුව කියලා. ඕන බාහිර දේවල් අයින් කර ගියා. නමුත් බුදුහාමුදුර දේශනා කළේ බාහිර බඩමුට්ටු තියාගෙනම උනත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. අපි දානය දෙනවා, දන් දෙනවා. ලෝභකම ටිකක් අඩු වෙන්න, අර දැඩියේ තියෙන අවිජ්ජාව, නැත්තම් දැඩි ලෝභයේ ගිජුකම අඩු වෙන්න අපි පරිත්‍යාග කරනවා. සත්පුරුෂයා මුණ ගැහෙන්න, නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත් ලබන්න, සුගති සම්පත් ලබන්න, උපදී සම්පත් ලබන්න මේ වගේ දේවල්ට අපි පරිත්‍යාගයෙන් කරන එක හොඳ දෙයක්. නමුත් එතනින් පමණක් අපට දුක නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට දුක නිදහස් වෙන නම් මේ අභ්‍යන්තරෙම තියෙන තෘෂ්ණාවෙන් අපි අයින් වෙන්නට ඕන. අන්න ඒකටපත් වීම කියනවා දුක්ඛ නිරෝධය කියලා. ඒ යෝතස්සායේ වාසයේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. අර නන්දි රාගයේ සම්පූර්ණම දුරු කිරීම ඒකටයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. නිරෝධාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට පින්නොතින් මෙන්න මේක නිර්මාණය වෙච්ච ගමම මේ අවබෝධය ලැබිච්ච ගමම ඔහුට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය ලැබෙනවා. සාමාන්‍ය කෙනෙකුත් යහපත් වචන කතා කිරීම, සිල්වත් ජීවිත ගත කිරීම, දැහැමි රැකී කිරීම කරන ඕම් කරන්නේ බාහිර ලෝකයක් ඇතයි කියලා බාහිර ලෝකයකට හික්මීමෙන් තමයි ඕම් එක කරන්නේ. නමුත් පින්නොතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අර මාර්ගය නෙවෙයි ඊට වඩා ගැඹුරට ගිහිල්ලා මාර්ග සත්‍යයට ඔහු වෙනවා. මාර්ග සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දිට්ඨිං අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන මෙන්න මේ දර්ශනය මත ඉඳගෙන සිල්වන්ත වෙන්නට ඕන.
මොකද දර්ශනය කියලා කියන්නේ? ඇත නැත කියන අන්ත දෙක, සාස්වත උච්ඡේද කියන අන්ත දෙක. බුදුහාඳුර දේශනා කරන විස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. හටගත් විස්කන්ධ පංචකයේ නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන අස්මින් සති දන් හෝති. මේ ඇති කල්හි මේ වෙනවා. අස්මින් අසති දන් හෝති. මේ නැති කල්හි මේ නැති වෙනවා. ඉමස්ස නිරෝධයි දන් නිරුද්ධති. මේ නිරෝධයෙන් මේ නිරෝධ වෙනවා කියන ඉමස්ස උපාදාය ඉදන් උපජ්ජති. මේ හට ගැනීම මේ ඇති වෙනවා කියන මෙන්න මේ පටිච්චසමුප්පාද විග්‍රහය ඉදප්පච්චතාවය හේතුඵල ධම ආර්ය න්‍යාය දැනගත්තොත් තමයි සැබෑ ලෙස මොහුට ආර්ය ශ්‍රේණික මාර්ගයක් ඔහුට මුණ ගැහෙන්නේ. එතකොට අන්නේ ආර්ය ශ්‍රේණික මාර්ගයේ ඉන්න කෙනා කොහොමද මේක ගමන් කරන්නේ? ඔහු දන්නවා දුක කියලා කියන්නේ මේ දැන් තියෙන මේ දුක නෙවෙයි, සැබවින්ම අර ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව. ඒක පිරිසිදු දැනගන්නට ඕන. දුක්ඛ සමුදය ප්‍රහීන කරන්නට ඕන. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්නට ඕන. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍ය වඩන්න ඕන කියන මේ චතුරාර්ය සත්‍ය ගැන මන අවබෝධයෙන් ඔහු දැන් පිවිසලා ඉන්නේ. ඔහු අන්න ඒ දර්ශන හිතේ තියාගෙන සම්මා දිට්ඨිය නිතර කාලය ගත කරනවා. සම්මා දිට්ඨිය ඉන්න විතරක් නෙවෙයි සම්මා සංකල්පය. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ කාමුක දේවල් වලින් වෙන් වෙලා අවිහිංසාවාදීව මෙත්සහගතව ඔහු තමන්ගේ දිව්‍ය මඟ සකසා ගන්නවා. නිතර මෛත්‍රී වඩන කෙනෙක් වෙනවා. පින්වතුනි චතුරාර්ය සත්‍ය හරියට මොන ගැහුණොත් ඔහු සිල්වන්ත කෙනෙකුත් වෙනවා, ශ්‍රද්ධාවන්ත කෙනෙකුත් වෙනවා, ඔහු මෛත්‍රී සහගත කෙනෙකුත් වෙනවා. මෙන්න මේක පින්වතුනි හොඳට මතක තියාගන්න. ඒකාතකින් චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් ඒ තැනැත්තා රූපාදී ස්කන්ධ පංචකයක් තේරුම් ගන්නවා, හේතුඵල ධමයක් තේරුම් ගන්නවා, ඊළඟට ආරෂ්ඨික මාර්ගයක් තේරුම් ගන්නවා. අනිත් පැත්තෙන් ආරෂ්ඨික මාර්ගයට ඇතුළු වුණාට පස්සේ ඔහුට සම්මා දිට්ඨියක් තියෙනවා. ඔහු මන දැක්මකින් හොඳ විෂණයකින් ඔහු ඉන්නේ. මන දැක්මකින් තමයි හැම දෙයක්ම කරන්නේ ඔහු. ඒ වගේම හැම දෙයක්ම කරන්නේ මෛත්‍රී සාගතව. හැම දෙයක්ම කරන්නේ සිල්වන්තව ඔහු. කායික වාචික සංවරයෙන්. පින්නතුනි බලන්න හොඳට අවධානයෙන් ඉන්න. අද අපේ සමාජයේ මොකද උනේ? ඇතැම් විට බෞද්ධ සමාජයක් කියලා අපි හිතාගෙන ඉන්න සමාජයන්හි අත්‍ය කිරණම බලන්න. ඒ අය කරන පින්කම් වල අඩුවක්ද මේ තියෙන්නේ? හුඟක් පින්කම් කරන දානමාන දෙනවා. දහස් ගණන් පුද පූජා පවත්වනවා. දහස් ගණන් පහන් පත්තු කරනවා. විශාල දාගැබ්, විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලා, විශාල ආවාස ගොඩනැගිලි හදනවා අපි. නමුත් පින්වතුනි කොතනද අපට වැරදුනේ? මේ මහා පින්කම් කරද්දිත් අපි දිනෙන් දිනම අපේ සමාජයේ පිරිහෙන්නේ ඇයි? හොඳට කල්පනා කරලා බලන්න. ඇයි අපි දිනෙන් දින සමාජයක් විදිහට පිරිහෙන්නේ? ගුණධර්ම වලින් පිරිහෙන්නේ ඇයි? ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මාන්නෙන් ඉන්නේ ඇයි? පින්වතුනි මේකට හේතුව තමයි මේ සම්මා දිට්ඨියක් නොමැතිව, මෛත්‍රියකින්, සිල්වන්ත බවකින් නොමැතිව අපි මේ පින්කම් කිරීමෙන් අපට ලැබෙච්ච ප්‍රතිඵලය ආද මේ භුක්ති විඳින්නේ අපි. මේක හොඳට මතක තියාගන්න. යම්කිසි නිවසක කරදර කම්කටොළු ටිකක් තියෙනවා නම්, කිසියම් සමාජයක පරිහානියක් තියෙනවා නම්, කිසියම් රටක් එන්නම පිරිහෙනවා නම් මොකක්ද ඒකට හේතුව? පින්කම් කරන හොඳ දේවල් තැනින් තැන කරනවා. නමුත් මේ සම්මා දිට්ඨිය නෙවෙයි කරන්නේ. ආම වශයෙන් පින්නතුනේ කම්මසකතා සම්මා දිට්ඨියවත් අපිට නැහැ. පින්කම් කළ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මාන්නය දුරු කරන්න බලන්නේ. දුරු කරන්නද බලන්නේ? මාන්නය තවත් වැඩි වෙනවා. කීර්තිය බලාපොරොත්තු මේව කරන්නේ. ලෝභකම් වැඩි වෙන්නේ මේව කරන්නේ. අහවලට වඩා අපේ පින්කම වැඩි. මෙන්න මේ බලාපොරොත්තු සඳහා මේව කරන්නේ පින්නතුනේ. ඇයි අපට මෙහෙම වුනේ? අපට මෙහෙම වුනේ සැබෑ ලෙසම මේ සම්මා දිට්ඨිය නැතුව අවම වශයෙන් මේ කරන කර්ම වලින් Tamanට ඉක්මනට ප්‍රතිඵල මේ ජීවිතේම ලැබෙනවා කියන විශ්වාසයවත් නැතුව අපි මේ පින්කම් කිරීමේහි විපාකය තමයි අද අපි මේ භුක්ති විඳින්නේ පින්නතුනි. මේ නිසාම අපි කරපු පින්කම් ශක්තිමත් උනේ නැහැ. ඒ කුසල ප්‍රබල කුසලයන් බවට පත් උනේ නැහැ. ඒ කුසලයන් නිසා අපට ලෙඩ දුක් වලින් දුර වෙන්න බැරි වුණා. ඇයි දෙවියන්ගේ ඥාතීන්ගේ ආරක්ෂාවත් අපට ලැබුණේ නැහැ. අපේ මේ මානසික ආධ්‍යාත්මික තත්ත්වයේ දුර්වලත්වය නිසා. එහෙනම් අපිට වැරදිච්ච තැන අපි හොඳ හොයා ගන්නට ඕන. අපිට වැරදුනේ කොතනද? අපිට වැරදුනේ අපි නිසිසේ ධර්ම ශ්‍රවණය කළ මේ සම්මා දිට්ඨිය උපදවා ගත්තේ නැහැ. සම්මා දිට්ඨිය ලැබිච්ච කෙනා
සම්මා සංකල්පින මෛත්‍රියෙන් ඉන්නේ. කෙනෙක් පින්නතුනේ කතා කරන විදිය අනුව, භාෂාව හසුරන විදිය අනුව, සාකච්ඡාවකට සහභාගී වෙන හැටි අනුව ඊටාම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. මෙයා සම්මා දිටිය තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් හොඳ දේවල් ලෝකෙට කරන්න පුළුවන්. මහා සේවයන් කරන්න පුළුවන්. නමුත් ඒව කළත් ඒව නිසිඵල ලැබෙනවද ඔහුගෙන්? ඔහු කම්මස කතා සමාධියට ඉඳලා මේක කරන්නේ. ඔහුට දර්ශනයක් තියනවද? සැබෑ ලෙසම ඔහු සුගතිගාමි වෙන්න නැත්නම් නිවන් දකින්න මාවතේ ඔහු ඉන්නේද කියන එක අපි ධර්මයේ දන්නවා නම් පිනුතුන අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔබ ගැනත් ඔබ පින්කම් කළත් ඔබ ගැනත් ධර්මඥානෙ තියන අය හොඳට නුවණින් බලයි. ඔබ සැබවින්ම මේ සම්මාදිටිය යුක්තවද මේව කරන්න කියලා. ඒකාතකින් කම්මසගත සමාධියට ඉඳලා මේ කටයුතු කරන්නට ඕන. අනිත් අතින් මේ දේ හැම දෙයක්ම කරන්නේ අපි දුකෙන් නිදහස් වෙන්න නේද කියන අවබෝධය Taman හිතේ තියෙනට ඕන. අන්‍ය අවබෝධය තියාගෙන තමයි Taman වචන කතා කරන්නේ. එතකොට ඒ වචනේ සම්මා වාචා වෙනවා. ඒ දේ හිතේ තියාගෙන තමයි කයින් දේවල් කරන්නේ. එතකොට සම්මා කම්මන්ත වෙනවා. මේ දේ හිතේ තියාගෙන තමයි තමා රැකියාවක් කරන්නේ. එතකොට ඒක සම්මා ආජීවයක් වෙනවා. වැරදි ආජීව වලින් වෙන් වෙලා දැහැමී ජීවිතයක් ගත කරනවා. මේ දර්ශනීය හිතේ තියාගෙන තමයි උත්සාහයක් කරන්නේ. අකුසලයෙන් මිදෙන්නත් කුසල දිනු කරන්නත් උත්සාහයෙන් කටයුතු කරන්නේ. මේ දර්ශනීය හිතේ තියාගෙන තමයි තැනැත්තා සතිය සිහිය දිනු කරන්නේ. මේ අවබෝධය තියාගෙන තමයි ඔහු සමාධිය වඩන්නේ. ඒ වඩන පමණට ඔහුට සම්මා ඥාන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය එන්නෙන්නම ප්‍රකට වෙනවා. තමා සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු මේ අවබෝධය වඩාත්ම ඔහුට ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙච්ච තරමට ඔහුට සම්මා විමුක්තිය ඔහු දුකෙන් නිදහස් වෙනවා. ඒක අතකින් ඕලාරික මට්ටමේ තියෙන ලෝභ දේශයෙන් දුර වෙනවා. ඊට පස්සේ තවත් දුරට ගිහිල්ලා නීවරණ මට්ටමින් කෙලස් දුරු කරගන්නවා. තවත් ඉහළට ගිහිල්ලා අනුසය මට්ටමෙන්ම සමුච්ඡේද මට්ටමෙන්ම ඔහුට කෙලස් දුරු කරලා විමුක්තියටපත් වීමේ අවකාශය මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ලෙස ඔහුට ලැබෙනවා. පින්නතුනි, මේ අපි සඳහන් කළ මාර්ගය අපි යනකොට බුදුහාමුදුර දේශනා කරන්නේ ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමීනෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි, මම ආශ්‍රවයන්ගේ ශේ කිරීම පනවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට. මොකක්ද දන්න කෙනාටද මොකක්ද දකින්න කෙනාටද? මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය මුලින් දැනගෙන සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු කෙනාට මේ මාර්ගය පැනවෙන්නේ. බොහෝ විට අපි හිතන් ඉන්නේ මාර්ගය යනකොට දර්ශනයයි කියලා. එහෙම නැහැ පින්නතුනි. තාම පැහැදිලිව සූත්‍ර දැක්වෙනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා. සතිපට්ඨානේ වඩන කලින්ම සිල්වන්ත වෙන්නට ඕන, දර්ශනේ පිරිසුදු කරගන්න ඕන කියලා. පින්නතුනේ දර්ශනයක් වශයෙන් දන කරනකොට සම්මා දිට්ඨිය පෙරමුණ යන්නට ඕන. ඒක ප්‍රතිපදාවක් විදිහට පනවනකොට තමයි සීලේ පතිට්ඨහය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා කියන්නේ. අන්නේ දර්ශනයක් ලබාගත්තු කෙනාට තමයි සීල සමාධි ප්‍රඥා තීරශික්ෂා පැනවෙන්නේ. මේ දර්ශනේ සුතමෙන් අහගත්තු තැනැත්තාට තමයි සප්ත විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය ආදී මේ විසුද්ධි ටික පැනවෙන්නේ මේ අවබෝධය තියෙන කෙනාට. නමුත් අපි සීල විසුද්ධිය විස්තර කළා, දර්ශනේ විස්තර කළේ පස්සේ. අපිට මොකක්ද උනේ? අපිට වැරදුනේ කොතනද? අපි හිතුවේ සිල් රැකලා කාලයක් ගියාට පස්සේ දිට්ඨිය ලබන්නේ, දිට්ඨි විසුද්ධියටපත් වෙන්නේ කියලා. අපට අර සම්මා දිට්ඨි පුරේ ජවන් කියන කමතක වුණා. ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි කියන එක අපට අමතක වුණා. එහෙමත් නැත්නම් අපට සුතමේ ඥානය කියන එක බැහැර වෙලා අපි එකපාර කායික වාචික සංවරයට බැස්සා. ඊට පස්සේ භාවනා කරන්න බැස්සා. මේව කරාට පස්සේ දර්ශනයක් ලැබෙනවා කියලා, නිවන් දකින්න පුළුවන් කියලා අපි හිතාගෙන ගියේ. නමුත් පින්නතුනි, එහෙම දර්ශනයක් නැති සීලයට මොකද්ද වෙන්නේ? ඒක සැබෑ සීලයක් වෙන්නේ නැහැ. ඒක සීලබ්බත පරාමාසයට යනවා. සැබෑ ලෙස අපි රකින සීලය කෙලෙස් නිවෙන සීලයක් වෙන්න නම් ඒ සීලය බුදුහාඳුරු ඉතාම පැහැදිලිව දේශනා කරනවා. ඒ සීලය ප්‍රඥාවෙන් පරිභාවිත සීලයක් වෙන්නට ඕන. සීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයත් පිරිසුදු වෙමින් තමයි මේ ගමන යන්නට ඕන. මේ ගමනම තමයි කරණීයමෙත සූත්‍රයේ දේශනා කළේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා දේශනා කළේ මේකයි. මේ දර්ශනයම තමයි බුදුහාඳුරේ ධම්මචක්ක සූත්‍රය ආරම්භ කරද්දිම මේ දර්ශනේ පිරිසුදු වෙන දේශනා කළේ පස්වග මහණුන්ට. ආරස්මික මාර්ගයේ දේශනා කරන කලින් දේශනා කරන්නේ මොකද්ද? ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නනසේවිතම්බා. මහණෙනි, මේ අන්ත දෙක දුරු කරන්න, නැත නැත කියන අන්ත දෙක දුරු කරන්න.
මේ දර්ශනය මේ ලබා දෙන්නේ. මේ හේතුඵල ධම පිළිබඳ අවබෝධය මේ මුලදී ලබා දීලා මේ දර්ශනය තුළට ගන්නෙ. එතකොට මෙන්න මේ ගැන අපට ඉතාම සියුම් අවබෝධයක් තියෙනට ඕන පිණුතුනි. මේ අවබෝධය සමග අපි ධර්මයේ ලැබුණොත් අපට ආර්යශ්‍රම මාර්ගයේ පිළිපදිනකොට අපි දන්නවා අපේ අවසානයේ ගමනාන්තයේ ඩෙස්ටිනේෂන් එක මොකද්ද කියලා. ඒ මොකද්ද? අර ස්කන්ධ පංචකය විපාක මට්ටමින් හටගත්තු ඒ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව පිරිසිදු දැනගන්නටයි අපි මේක කරන්නේ. ඒක පිරිසිදු දැනගත්තොත් අපි ලෝකයට නැවත නැඹුරු වෙන්නේ නැහැ. අපි දන්නව නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ පරිශීලනය කරන්න කියලා. මෙන්න මේකටයි කියන්නේ අනුත්පාද නිරෝධය කියලා. ලෝකේ බොහෝ දෙනෙක් දේශනාවන් කරන්නේ උත්පාද නිරෝධයට. හටගත් ලෝකයක නිරෝධය දකින්නේ. මේ ඉදිරියේ රූපයක් තියෙනවා ඒක අසුබයි. ඒක කැඩි කැඩි බිනි බිනි යනවා. ඒක රූප කලාප වලින් හැදුනා කියලා ඉස්සරහා බලාගෙන ඉන්නවා. මේක පින්නතුනි මාර්ග සත්‍ය නෙවෙයි මේක මාර්ගය. මාර්ගය සහ මාර්ග සත්‍ය දෙක වෙනසක් තියෙනවා. මාර්ගයත් බුදුහාමුදුරෝ දේශනා කළා. සතර සතිපට්ඨාන දෙකේ මුලින් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා දේශනා කළේ මේක මාර්ගය. අසුබය බලන්න, ආනාපාන සතිය බලන්න, පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු බලන්න. මේව පින්නතුනි මාර්ගය. ඒ මාර්ගය ඉඳගෙන මාර්ගයට වර්තමානයේ හිත තියලා මාර්ගයේ වර්තමානය පින්නතුනි මාර්ග සත්‍ය බලන්නේ මොකද? අතීතේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියලා යනකොට යන බව දැනගෙන යන්න කියලා කිව්වේ ඒක මාර්ගය. ඒක එතන හිත තියනකොට ඊට පස්සේ බලනවා මේ කය හටගත්තේ කොහොමද? සමුදය ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති. මේ කය හටගෙන නිරුද්ධ වෙනවා කොහොමද නිරුද්ධ වෙලා කොහොමද මේක හටගෙන නිරුද්ධ වුනේ කියලා බලනවා. ආහාර සමුදයෝ රූප සමුදයෝ. ආහාරය නිසා රූපේ හටගත්තේ කියලා හේතුඵල ධම දකිනවා. අර මුල්ම ස්කන්ධ පංචකයට හිත තියනවා. ඒක කරන්නේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. වර්තමානයට හිත තියන්නේ ප්‍රඥාවෙන් බලන්නේ අතීත අරමුණ නිරුද්ධ වෙච්ච අරමුණ බලන්නේ. මේක සඳහන් කරනවා සතිය. සතිය උපගන්හන ලක්ෂණයේ තියෙන ආයුහන ලක්ෂණයේ සතිය. ප්‍රඥාව සම්පජාඤ්ඤය. සම්පජාඤ්ඤය කියන්නේ ඡේදන ලක්ෂණය, සිඳීමේ ලක්ෂණය. උදාහරණයක් කියන එකාතකින් අර ගොයන් ටික අතර ගන්නවා වගේ සතිය කියන්නේ මාර්ගය. ඒක ආයුහන ලක්ෂණය, අල්ල ගැනීමේ ලක්ෂණය. ඊළඟට අනිත් අතින් දෑකැත්තෙන් ගොයන් ටික කපනවා වගේ තමයි ඡේදන ලක්ෂණය. සමුදය ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති. විදර්ශනා කරන්නේ අතීත අරමුණ පිළිබඳව. එතකොට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා බලන්නේ මොකද්ද? අර මුල්ම අත්දැකීම විදියට ලැබිච්ච එකයි බලන්නේ. දැන් මේ අවස්ථාවේදී ඔබට රූපයක් පේනකොටම ඔබ බලන්නේ. ඔබ නුවණින් දකිනවා මේ දකින්නේ වර්තමාන රූපේ නෙවෙයි. ඔබ හිත තියන්නේ මොකකටද? මේකට මුල් වෙච්ච අර අතීත අරමුණ නිරුද්ධ වුණා කියලා දකිනවා. දැක්ක ගමම බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. මේකටයි කියන අනුත්පාද නිරෝධය කියලා. අභ්‍යන්තරයේ ඉදිරියේදී රූපයක් නිර්මාණය වෙන්නෙම නැහැ. රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ කියන රූප බලන්නේ නැහැ කියන නෙවෙයි. රූපයක් පේනවා ඉස්සරහා නමුත් දකිනවා මේ නිරුද්ධ වෙච්ච රූපයක්. අසත් රූපයක් චක්කු විඥානයක් චක්කු සම්පස්සයත් නිරුද්ධ වෙච්ච තැනක මේ වෙලාවේ මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥානුන මේක දකින්නේ. ඒ දකින මනෝ විඥානයත් තත්ත විචක්කති ඒ මොහොතේම විතර්කණය කරමින් විදර්ශනා කරමින් ඔහු ඉන්නේ. නෝනින් බලමින් ඉන්නේ. එතකොට හෝ අතීතයේ අරමුණ බලනකොටම වර්තමානයේ හොට මේ නිරුද්ධ වෙච්ච එකක් නේද කියලා දකිනකොටම ඔහු අනුත්පාද නිරෝධයට යනවා. ඔහු කිසිම දෙයක් ගැන අභිනන්දතින අභිවදතින අජ්ජෝසාය තිට්ඨති. ඔහු සතුටු වෙන්නේ නැහැ, ಗುಣ කියන්නේ නැහැ. ඔහුගේ හිත කිසිම දෙයක බැසගන්නේ නැහැ. අනිමිත්ත ශුන්්‍යත අපහනිත කියන්නේ මේකයි. කිසිම දෙයක් නිමිති වශයෙන් ගන්නෑ. හැම දෙයක්ම ශූන්‍ය වශයෙන් දකිනවා, හිස් දෙයක් විදිහට දකිනවා. කිසිම දෙයක් සාර වශයෙන් ගන්නෑ. අපහනිත කිසිම දෙයක් ඔහු ප්‍රේන්දි වශයෙන් ගන්නෑ. ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛසෝ කියන්නේ මේක ලෝකේ ශූන්‍ය දෙයක් විදිහට දකිනවා. මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ මනසින් ඇසුරු කරනවා නේද කියලා දකිනවා. මේක තමයි කියන්නේ යත්ත පටවීච ආපෝච තේජෝ වායෝ නගහදති. මේ අවබෝධයෙන් ලැබපු කෙනාගේ හිත කිසිම දෙයක් ගැන හිත බැසගන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව හිත බැසගන්නේ නැහැ කියලා කියනවා මේ අවබෝධය. එහෙනම් අපි පඨවි ආපෝ තේජෝ වායෝ රූප කලාප බලමින් ඉන්නව නම්
ඒකත් ධර්ම මාර්ගය තමයි. නමුත් Taman තේරුම් ගන්න මේ ඉන්නේ මාර්ගය තුලයි. අර මාර්ග සත්‍යයට යන්නට සමුදය බලන්නට මේක ආරම්භක පියවරේ Taman ඉන්නේ. මේක නෙවෙයි අවසානය කියලා Taman දකින්නට ඕන. සතර සතිපට්ඨානෙට මේක එකඟයි. නමුත් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා දෙකක් පැහැදිලිව දැක්වෙනවා. ඔබ විභංග සූත්‍රයේ කියවතින් සංයුත නිකායෙහි සතිපට්ඨාන සංයුතයේ තියෙන විභංග සූත්‍රය කියවලා බලන්න. ඒකේ සඳහන් කරනවා සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවත් කියලා තුනකට වෙන් කරනවා. සතිපට්ඨානය කියන මාර්ගය, සතිපට්ඨාන භාවනාව කියන්නේ සමුදය බැලීම විදර්ශනාව. හේතුඵල ධම නුවණින් දැකීම. අන්න ඒක දකින්න මොකද්ද වෙන්නේ? ඔහු පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතරෙනොත් නිදහස් වෙන ඔහුට මේ විදර්ශනයෙන් බලන අවස්ථාවේදී ඔහුට 아무තෙන් බාහිර රූපයක් නිර්මාණය වෙලා නැහැ. බාහිර රූපයක් නිර්මාණය වෙලා නම් ඔහු සමුදයාන්තේ ඉන්නේ. ඔහුට ස්පර්ශය නිරෝධයට ගිහලා නැහැ. තාම ස්පර්ශ සමුදයාන්තේ ඉන්නේ. බුදුහාමුදුර ධර්ම දේශනා කළ ස්පර්ශ සමුදයට නෙවෙයි, ස්පර්ශ නිරෝධයට. ස්පර්ශ සමුදය කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච දේ තාම අල්ලගෙන ඉන්න ස්වභාවය. ඔබ මේ ඉස්සරහා පඨවි ආපෝ තේජෝ දියක් දැන් මේ මොහොතේ බලමින් හිටියත් ඔබ නැති දෙයක් අවිද්‍යාවෙන් නිර්මාණය කරමින් ඉන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරයම යන්නේ. ඒක මුලින් පනවල තියෙනවා. මේක බැහැර කරන්න නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. නමුත් එතන නෙවෙයි අවසානය. අවසානයේ අපි මේක කරන්නේ මේ මෙතෙන්ට සිත තියලා මේකේ මුල්ම හේතුව දැකලා යෝනිසෝ මනසිකාරය කියන අර මුලටම ගිහිල්ලා මුල බලන්නට උපකාරයක් කරගන්නයි මේ බාහිර මේ මොහොතේ බලන්නේ. තමා ඉදිරිපිට එන රූපය කොයිතරම් වේගයෙන් වෙනස් වෙනවා කියලා බැලුවත් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි තාම උත්පාද ලෝකයේහි අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්තු උත්පාද නිරෝධය අපි මේ ඉන්නේ. උත්පාද නිරෝධය නෙවෙයි බුදුහාමුදුරු පැනෙව්වේ අනුත්පාද නිරෝධය. උත්පාද නිරෝධය නිවන නම් විද්‍යාඥයන්ොත් ඇටම් එක බෙදලා ශනිකව වෙනස් වෙන ආකාරය බලනවා. ඔහු අපටත් වඩා හොඳට විද්‍යාගාර තුල අන්වීක්ෂ තුලින් මේක වෙනස් වීම බලනවා. ඇටම් එක හැදලා තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී මේ මූල ධාතුන් ඒවත් ශක්ති විශේෂයන් මොහොතක් පාසා වෙනස් වෙනවා කියලා ඔහු විද්‍යාගාර තුල ඉතාම ප්‍රකටව දකින අවස්ථාවකයි අද ඔබත් මාධ්‍යත කරන්නේ. නමුත් ඔහුන්ට චතුරාර්ය සත්‍ය පැනුනේ නැහැ. ඇයි ඔවුන් ස්පර්ශ සමුදයන්තේ ලෝක සමුදයන්ති ඉඳගෙන ඔහු මේක බලන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙතෙන්ට එන නෙවෙයි. උන්වහන්සේ දේශනා කළේ අනුත්පාද නිරෝධයට මේ බාහිර රූපයක් නිර්මාණය නොවන ලෙසම අභ්‍යන්තරයෙන්ම නිවෙන සැනසෙන පුද්ගලයේ අවබෝධයක් ලබා දෙන්නටයි මේ ධර්මයේ දේශනා කළේ. අන්‍ය අවබෝධය ලබන නම් අපේ රූපයේ බාහිර දේ අසුබයි පඨවි ආපෝ තේජෝ වලින් හැදලා තියෙන කියලා බලනවා. ඒ බලන්නේ මූලික මාර්ගයේ විදියටයි. මාර්ග සත්‍ය බලනකොට බලනවා මේ රූපේ නිර්මාණය වුණේ ආහාර තෘෂ්ණා අවිද්‍යාදී මේ හේතු නිසා මේ වර්තමාන රූපය තියෙන්නේ. ඒ රූපය හේතු නිසා හටගෙන හේතු නිසා නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අස්මින් ඉමස්මින් සතිදං හෝති ඉමස්මින් අසතිදං හෝති කියලා මේ හේතුඵල ධර්මයට පේනවා. පේන මට්ටමට හෝ අනුත්පාද නිරෝධයට යනවා. ඔහු බාහිර රූපයෙන් විතරක් නෙවෙයි නිදහස් වෙන්නේ. ඔහු නාම රූප කියන මේ සියල්ලගෙම නිදහස් වෙනවා. යත්ත නාමංච රූපංච අසේ සංඋපරුජ්ජති. නාම රූප දෙකම මානසික භෞතික අංශ දෙකෙම ඔහු නිදහස් වෙලා ඔහු ප්‍රඥාවෙම ජීවිත ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට පේන්නේ මේ හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයක් ඔහුට පේන්නේ. මෙන්න මේක දැක නුවණින් දැක තමයි ඔහු සම්මා සංකප්ප මෛත්‍රී සාගත වාසය කරන්නේ. මේ අවසානයේ දැක තමයි ඔහු මේ ගමන යන්නේ. ඔහු වචන කතා කරන්නේ මෙතන අවබෝධය වඩාත්ම ලබා ගන්න. ඔහු කායික වදයක් කරන්නේ මේ අවබෝධයෙන්. ඔහු රැකියාවක් කළත්, දරුවෙක් හැදුවත්, ඉගෙන ගත්තත් හැම දෙයක්ම කරන්නේ ඔහු මේ අවබෝධයට යන්නට. ඔහු දිනෙන් දින තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙන කෙනෙක් වෙනවා. විශේෂම ඔහුගේ මෝහය, අවිද්‍යාව අඩු වෙමින් මේ මාර්ගයේ වේගෙන් ඉදිරියට කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි, මේ අවබෝධය ඉන්න කෙනාගේ ඉහළම අවබෝධය, ඉහළම ප්‍රාර්ථනාව, ගෝල් එක, ඔහුගේ ස්පිරිචුවල් ගෝල් එක බවට පත් වෙන මේ අනුත්පාද නිරෝධයට යන්න. මේ අවබෝධය මේ භාවිතය තුල කිසියම් කෙනෙක් ඉන්නවා නම් ඔහුට මේ මුළු ලෝකයක් අහිමි වුණත් ඔහුට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, ඔහුට කිසිම දෙයක් සාමාන්‍ය භෞතික ලෝකෙහි Taman දරුවන් ඥාතීන් ආදීන් දේ විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයවත් ඔහු අවසාන ඉලක්කය බවට පත් කරගන්නේ. මේක තමයි අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා, ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා කියන මේකයි. මේ අවබෝධය සහිත සිත මේ ධර්මානුකූල ජීවත් වීමයි ඔහුගේ පහන ජීවිත ආලෝකය දිවින බවට පත් වෙන්නේ. මෙහෙම ඉන්න කෙනාට පින්නතුනි
කොයි මොහොතේ ජීවිතේ නැතුණත් ඔහුට කිසිම ගැටලුවක් නැහැ. හෝ තමන්ගේ ආධ්‍යාත්ම දියුණුවේ උපරිම වැඩ කරන් ඉන්නේ හැම මොහොතෙම සමුදේවය බලමින් ඉන්නේ. ඔහු මේ ජීවිතේ උපරිම උත්සාහ කරන මේ ජීවිතේම සම්පූර්ණම අවිද්‍යාව දුරු කරගන්න. එහෙම නැතුණත් මේ දර්ශනෙන් ඉන්න කෙනා මේ ජීවිතේ නැතුණත් ඔහුට ඊළඟට අවස්ථාව ලැබෙන්නේ මීට වඩා හොඳ පරිසරයක් වටාපිටාවක් ලැබෙනවා. මේ ධර්මයේ ප්‍රගුණ කරන්න පුළුවන් මට්ටමට සියලු වටාපිටා ඔහුගේ නිර්මාණය වෙලා තියෙන කෙනෙක් බවටපත් වෙනවා. ඔහු නිතරම කාලය ගත කරන්නේ සතිය සහ සම්පජාඤ්ඤය මතයි. නිතර කාය වේදනා චිත්ත ධම්ම කියන සතරෙහි සිත තියාගෙන ඒ දේවල් සමුදේවය බලමින් සම්පජාඤ්ඤේ ප්‍රඥාව පඤ්ඤා භාවනා දියුණු කරමින් ඉන්නේ. අර අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන නිතර යෝනිසෝ මනසිකාරයෙන් විදර්ශනා කරමින් ඔහු කාලය ගත කරන කෙනෙක් බවටපත් වෙනවා. දිනෙන් දින ඔහුගේ අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව දුර වෙන පමණට රාග දේශ දුර වෙනවා. එපමණට ඔහු සත්පුරුෂයෙක් වෙනවා. ඔහු අභ්‍යන්තර නිවන සැනසෙන පුද්ගලෙක් බවටපත් වෙනවා. ඔහුට මේ ජීවිතෙන් කරන්න පුළුවන් උපරිම සේවය ලෝකෙ වෙනුවෙන් කරනවා. ඒ විතරක් නෙවෙයි. මඛාදේව කියලා සූත්‍රයක් තියෙනවා. ජාතකයකුත් තියෙනවා, සූත්‍රයකුත් තියෙනවා. මඛාදේව සූත්‍රයේ දැක්වෙනවා මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනා ආරෂ්ඨික මාර්ගයේ පිළිපදින කෙනෙක් විදියට ඔහුගේ නෙත් දෙක පියාගන්නේ මේ දහම් මඟ වෙනත් කෙනෙකුට කියලා. ඔහු මේ දහම් මගේ අවසාන පුද්ගලයා වෙන්නේ නැහැ කියලා. ඇයි? ඔහුගේ ජීවිතය තුළින් මේ දහම නැසෙන්න ඔහු දෙන්නේ නැහැ. ඔහු තවත් පිරිසකට මේක දීලා හරියට අර සහය දිවිමේ තරංගයක බැටන් එක අනිත් කෙනාට දීලා තමන්ගේ ගමන නිමාටපත් කරනවා වගේ ඔහුට මේ අතීත සත්පුරුෂ වැටෙන් ආපු මේ සදහම් මග සදහම් වැට ඊළඟ පරපුරට දායාද කළා තමයි ඔහු අවසානයේ නෙත් දෙක පියාගන්නේ කියලා සඳහන් කළා. ඉතින් පින්නතුනි යම් කෙනෙක් අපෙන් ඇහුවොත් මේ බුදුදහම කියන්නේ මොකක්ද කියලා. ඒක අතකින් සියලු පාපයන්ගෙන් මිදීම, කුසල් සිද්ධ කිරීම, සිත පිරිසුදු කිරීම, සිත පිරිසුදු කිරීමේ උපරිම දේ තමයි මෙන්න මේ අනුත්පාද නිරෝධයට එන ලෙස පටිච්චසමුප්පාද පිළිබඳ අවබෝධයෙන් බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න ලෙසත්, සමුදය සත්‍ය ප්‍රහීන කරන ලෙසත්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන ලෙසත්, මාර්ග සත්‍ය වැඩෙන ලෙසත් තමන්ගේ ජීවිතය සකසා ගැනීමේ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් අපට දේශනා කළේ. මේ උතුම් සද්ධර්මයයි ස්වාමීන් වහන්සේලා වසර 2500කට අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා අපට දායාද කළේ මේ උතුම් ධහම. මේ උතුම් ධහම අපට ලැබුණොත් පින්නතුනි මේ ධර්මානුකූල ජීවිත ගත කරොත් යෝචේ වස සතං ජීවේ අපස්සන් ධම්මමුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. මේ ධහම නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත ධර්මයේ දැනගෙන එක දවසක් ජීවත් වීම උතුම් කියලා කියනවා. බලන්න පින්නතුනි මේ දර්ශනයට අපි ආවොත් අපට එක දවස් අවුරුදු 100කින් අවශ්‍ය වැඩ කරගත්ත වෙනවා. එහෙම වුණොත් පින්නතුනි ලෙඩක් වුණා කියලා මරණාසන්න වුණා කියලා අපට කලබලයක් ඇති වෙනවද? දුකක් ඇති වෙනවද? සංවේගයක් ඇති වෙනවද? පින්නතුනි මේ මොහොතේත් අපි ධර්මයේ ප්‍රගුණ කරමින් ඉන්නේ. අපේ ජීවිත නිසරු ජීවිත වෙන්නේ අසරණ ජීවිත වෙන්නේ සැබෑ පිළිසරණක් ලබාගත්තු ජීවිත වශයෙන් අපට නෙත් දෙක පියාගන්න අවස්ථාව බුදු පියාණන් වහන්සේ විවර කළ දීලා තියෙනවා. මහා සංඝරත්නය සඳහා අපට උදව් කළා තියෙනවා. ඉතින් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම උපයෝගී කරගෙන අපි මේ දිව්‍ය මාර්ගයේ තවත් ඉදිරියට යන්නට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුන්ට ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්නටත් පුළුවන් මේ අවස්ථාවේදී. එහෙම නොමැති නම් අපි මෙතනින් අවසන් කරමු. එහෙනම් අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටත් බොහොම පිං මේ උතුම් කුසලයේ බලයෙන් උන්වහන්සේලාටත් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් ලැබිලා වඩාත්ම මේ සදහවත් පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට උන්වහන්සේලාට සියලු ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. අද මේ පින්කමේ දායකත්වයේ දරූ පින්නතුන් මේ අනුග්‍රහ ධර්මයෙන් අපේ නාමල් මහත්මයා ඇතුළේ පින්නතුන් කිසියම් බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරගන්න තියෙනවා නම් ඒ බලාපොරොත්තුවත් සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
විශේෂයෙන් ඔබ නමින් මිය ගොස් පින් බලාපොරොත්තුවකින් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාතිවද මේ පින දැක සුවපත් වෙත්වා. ඒ වගේම ඔබ දන්නවා පසුගිය කාලයේම ලෝකයේ බොහෝ රටවල් අය ඊටාම අසරණව ලෙඩ දුක්කට පත් වෙලා මිය ගියා. ඉතින් මේ මිය ගිහිපු අයගෙන් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටින්නම් මේ උතුම් ධර්ම දේශනාමය ධර්ම දානමය පින්කම ආනිසංසයෙන් ඒ හැමදෙනාම සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ අප හැමදෙනාටම නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් ලබා දෙන්නට සියලු යහපත ලබා දෙන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියනොත් මේ පින අනුමෝදන්ව සුවපත්ව දෙවිසුරු වර්ධනය කරගන්නා ගමන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් හොඳින් රැකගත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සියලු පින්කම් වල කුසල දහමල ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිර්භයං සෝඛම් පන්තාච නිස්සෝඛං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැනසෙල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසෙල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසෙල්ල බුදු හිමි ගුණ සිතීමය භව සැනසෙල්ල හිමි ගත් මග ගැනීමය. හැම දිනාටම තෙරුවන් සරණයි.